ආයුබෝවන්. අද අපි එකතු වෙලා ඉන්නේ ව්‍යාපාර බැංකුකරණයේ 3 වෙනි කොටසත් එක්කයි. මේ පාඩම යටතේ අපි විදේශ විනිමය ක්‍රියාකාරීත්වය සහ බලයලත් නියෝජිතයන් ගැන සාකච්ඡා කරනවා. ඇතැම් ගනුදෙනුකරුවන් වගේම සමහර ගනුදෙනුකරුවන් නොවන අයත් Tamanගේ විදේශ කටයුතු වලට බැංකුවල සහාය ලබා ගන්න අවස්ථා තියෙනවා. ඒ නිසා විදේශ විනිමය ක්‍රියාකාරීත්වය සහ ඒ සඳහා බලයලත් නියෝජිතයන් ගැන හඳුනා ගැනීම වැදගත්. විදේශ විනිමය ගනුදෙනු කරන්න බලයලත් ආයතන විශේෂයක් තමයි වාණිජ්‍ය බැංකු ආයතන. වාණිජ්‍ය බැංකු අපනයන වෙළඳාමට වෙනත් අන්තර්ජාතික ගනුදෙනු වලට සම්බන්ධ විදේශ විනිමය කටයුතු කරනවා. ඒ අනුව විදේශ විනිමය කටයුතු කියලා කියන්නේ රටකින් රටකට මුදල් ප්‍රේෂණය කිරීමත් එයටම සම්බන්ධ අනිත් සියලුම කටයුතු ඉටු කිරීමත්. දියුණු රටවල නම් හැම බැංකු ශාඛාවක්ම ඔවුන්ගේ දේශීය බැංකු කටයුතු වලට සම්බන්ධව විදේශ විනිමය කටයුතු කරනවා. ඒ වුණත් ශ්‍රී ලංකාවේ සියලු වාණිජ්‍ය බැංකු මේ කටයුතු කරන්නේ නැහැ. ඔවුන්ගේ කොළඹ සහ ප්‍රධාන නගරවල පිහිටි විදේශ ශාඛාවලින් විතරයි මේ කටයුතු කරන්නේ. දැනට ශ්‍රී ලංකාවේ හැම වාණිජ්‍ය බැංකුවකම ප්‍රධාන කාර්යාලයට අනුබද්ධිත විදේශ ශාඛා තියෙනවා. වාණිජ්‍ය බැංකු විදේශ විනිමය ගනුදෙනු වල නිරත වෙන්නේ මහ බැංකුව ක්‍රියාත්මක කරන විනිමය පාලන රෙගුලාසි වලට අදාළවයි. විදේශ කටයුතු වලට අදාළව බැංකුකරණයේ යෙදෙන බැංකුවක ප්‍රධාන කාර්යයන් 4ක් දැන් තිරයේ දිස්වෙනවා. විදේශ මුදල් වෙළඳාම් කරන වෙළඳපොළ විදේශ විනිමය වෙළඳපොළයි. විදේශ විනිමය වෙළඳපොළ ලෙස හඳුන්වන මේ වෙළඳපොළේ ගනුදෙනු කරන මුදල් වලට අපි කියන්නේ විදේශ විනිමය කියලා. එහිදී භාවිත කරන උපකරණ හඳුන්වන්නේ විදේශ ගෙවුම් උපකරණ කියලයි. නිදසුනක් විදිහට ගත්තොත් ඇමරිකාවේ භාවිත කරන්නේ ඩොලර්. ශ්‍රී ලංකාවේ භාවිත කරන්නේ රුපියල්. අපි ඇමරිකාවට භාණ්ඩයක් අපනයනය කළාම අපට ලැබෙන්නේ ඩොලර්. ඒ ඩොලර් රුපියල් වලට හරවා ගැනීමට අපි යන්නේ බැංකුවට. එතකොට අපිට ලැබෙන මුදල් ප්‍රමාණය තීරණය වන්නේ එදාට තියෙන විනිමය අනුපාතයට. එක්ස්චේන්ජ් රේට් එකට. විදේශ විනිමය අනුපාතය තීරණය කරන්නේ විදේශ මුදල් ඉල්ලුම හා සැපයුමට අනුවයි. විනිමය අනුපාතය සහ විදේශ මුදල් ඉල්ලුම හා සැපයුම අතර සම්බන්ධය මේ ප්‍රස්ථාරයෙන් බලා ගන්න පුළුවන්. විදේශ විනිමය ඉල්ලන්නේ කවුද? විදේශ විනිමය ඉල්ලන්නේ විදේශයන්ට ගෙවීම් කිරීමට අවශ්‍ය අයයි. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා ආනයනය කරන අය, විදේශ ණය ගෙවන අය, විදේශ ආයෝජන මෙරටෙන් ඉවත් වන විට සහ විදේශ නිෂ්පාදන සාධකවලට ගෙවීම් කිරීමට. විදේශ විනිමය සැපයුමක් ඇති වෙන්නේ කරුණු කිහිපයක් නිසා. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා අපනයනය කරනවා නම්, විදේශ ණය ගන්නකොට, විදේශ ආයෝජන ලැබෙනකොට, විදේශ රටවල රැකියා කරන අය මුදල් ලැබෙන වෙලාවේදී විදේශීය සාධක ලැබීම් තියෙනකොට වගේම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් නිසා කියන කාරණා දක්වන්න පුළුවන්. පොදුවේ ගත්තම වාණිජ්‍ය බැංකුවක් කරන විදේශ විනිමය කටයුතු කිහිපයක් තියෙනවා. වාණිජ්‍ය බැංකුව Tamanගේ ගනුදෙනුකරුවන්ට දේශීය මුදල් වලට හුවමාරු වශයෙන් විදේශ මුදල් දෙනවා. ඒ කියන්නේ විදේශ මුදල් අලෙවි කිරීම වගේම විදේශ මුදල් සඳහා දේශීය මුදල් නිකුත් කිරීම සිදු වෙනවා. ඉන් අදහස් කරන්නේ විදේශ මුදල් මිලට ගැනීමයි. ණයවර ලිපි නිකුත් කිරීම වාණිජ්‍ය බැංකුවක් ඉටු කරන තවත් වැදගත් සේවාවක්. ණයවර ලිපියක් කියන්නේ අපනයනය කරන බඩු තොගයක් සඳහා ආනයනකරු වෙනුවෙන් විනිමය බිල් ප්‍රතිග්‍රහණය කරන බවට නියමිත කාලයකදී එම බිල්පත ගරු කරන බවට. ඒ කියන්නේ ඒ සඳහා ගෙවීම් කරන බව දක්වලා යම් වාණිජ්‍ය බැංකුවකින් ඊතර අපනයනකරුට නිකුත් කරන ලිඛිත පොරොන්දුවක්. ණයවර ලිපියකින් ඉටු කරන මූලික කාර්යයන් දෙකක් තියෙනවා. එකක් තමයි ආනයනකරුට ක්ෂණිකව මුදල් ගෙවීමට නොතිබීම, අපනයනකරුට ක්ෂණිකව මුදල් අවශ්‍ය වීම යන පරස්පරතා තුලනය කිරීමට උපකාරී වන ණය උපකරණයක් වීම. අනිත් එක තමයි ණයවර ලිපිය ආනයන අපනයන ගනුදෙනුවක් වීමට තිබිය යුතු අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් වන
දෙපාර්ශවය අතර විශ්වාසය තහවුරු කිරීමේ මාධ්‍යයක් වීම. තුන්වෙනි කාරණය අපනයනකරුවන්ට ආනයනකරුවන්ගෙන් ලැබෙන බිල්පත් කිසියම් ගාස්තුවකට යටත්ව මුදල් කර දීම හා වට්ටම් කර දීම. ආනයනකරුවන්ට විනිමය බිල්පත් මත ප්‍රතිග්‍රහණ ණය පහසුකම් ලබා දීමත් බැංකු ඉටු කරන විදේශ විනිමය හා සම්බන්ධ තවත් වැදගත් කාර්යයක්. හතරවෙනි කාරණය ඉතා සුළු විදේශ ගනුදෙනුවලදී භාවිත කරන විදේශ අනකර මුදල් කර දීම. පස්වෙනි එක තමයි විදේශ සංචාරක චෙක්පත් නිකුත් කිරීම හා ඒවාට හුවමාරු ලෙස දේශීය මුදල් ගෙවීම. වාණිජ්‍ය බැංකු සිදු කරන විදේශ විනිමය කටයුතු වලදී ප්‍රධාන තැනක් ගන්නේ විදේශ වෙළඳ කටයුතු මූල්‍යකරණය නිසා ඒ සඳහා යොදා ගන්න ක්‍රම වෙන වෙනම සලකා බැලීම ප්‍රයෝජනවත්. අපනයන කටයුතු මූල්‍යකරණය නැව්ගත කිරීමට පෙර හා නැව්ගත කිරීමට පසු වශයෙන් ආකාර දෙකක් තියෙනවා. නැව්ගත කිරීමට පෙර යටතේ ණයවර ලිපි පහසුකම. නැව්ගත කිරීමට පසු යටතේ ආනයන බිල්පත් පහසුකම. ආනයන බහර කුයිතාන්සි සහ ඔඩපන ණය ගැන අපි කතා කරනවා. මින් ණයවර ලිපි පහසුකම හා ආනයන බිල්පත් පහසුකම අපි කලින් කතා කළා. ආනයන බාර කුවිතාන්සි පහසුකම කියන්නේ පිටරටින් ගෙන්වන හෝ පිටරටට යවන භාණ්ඩවල සන්තකය හා පාලනය ණයකරු ළඟ තබා ගැනීමට ඉඩදී ඒ මත්තේ පහසුකම සැපයීමක්. මේක බැංකුවකට දැඩි අවදානම් සහිත පහසුකම් සැපයීමක්. ඔඩපන ණය. මේකෙන් අදහස් කරන්නේ ආනයනයට හෝ අපනයනයට අදාළ භාණ්ඩ තොගය බැංකුවක හෝ ගබඩාවක හෝ ගනුදෙනුකරුගේ පරිශ්‍රයේ බැංකු පාලනයට යටත්ව තබාගෙන දෙන ලද ණය පහසුකමක්. ඒ නිසා මෙහි අවදානම අඩුයි. අපනයන කටයුතු මූල්‍යකරණයටත් බැංකු වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. මේකත් නැව්ගත කිරීමට පෙර හා පසු කියලා දෙයාකාර වෙනවා. නැව්ගත කිරීමට පෙර ලබාගත හැකි පහසුකම් අතර අයිරා, අපනයන බාර කුවිතාන්සි ණය, කෙටිකාලීන ණය, ඔඩපන ණය හඳුන්වන්න පුළුවන්. අපි කලින් මේ ගැන කතා කළා. නැව්ගත කිරීමට පසු ලබාගත හැකි පහසුකම් අතර බිල් මත ලබා දෙන පහසුකම් ප්‍රධානයි. විදේශ වෙළඳාමට අදාළ බිල්පත් බැංකුව මිලට ගැනීමත් හෝ බිල්පත් වට්ටම් කිරීමෙන් අපනයන හා ආනයනකරුවන්ට මූල්‍ය පහසුකම් සැපීම මෙමගින් සිදු කෙරෙනවා. මේ කරුණු සියල්ලම සාරාංශගත කළාම විදේශීය කටයුතු වල යෙදෙන බැංකුකරු ගනුදෙනුකරුවන්ට සපයන ලබන පහසුකම් මේ විදිහට කියන්න පුළුවන්. අනුමත විදේශී මුදල් වර්ගයකින් ගනුදෙනුකරුවෙකු නමින් ගිණුම් පවත්වාගෙන යාමද වාණිජ්‍ය බැංකු කරනු ලබනවා. ඉන් ප්‍රධාන වෙන්නේ අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් NRFC. NRFC ගිණුම් ලෙස ප්‍රචලිත මේ ගිණුම් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවට මුදල් ප්‍රේෂණය කිරීමට පහසුකම් සලස්වනවා. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලා ඒම වැඩි කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ වාණිජ්‍ය බැංකුවලට මේ ගිණුම් ආරම්භ කිරීමට අවසර දීලා තියෙනවා. විදේශයක ආදායම් උපයන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය පවුම, ඇමරිකානු ඩොලරය, යුරෝ, ස්විට්සර්ලන්තයේ ෆ්‍රැන්ක් යන ඕනෑම මුදල් ඒකකයකින් මේ ගිණුම ආරම්භ කරන්න පුළුවන්. බැංකු අනකර, පෞද්ගලික චෙක්පත්, විදුලි පැවරුම්, තැපැල් පැවරුම් මගින් හෝ කෙලින්ම යම් බැංකුවක විදේශ ශාඛා කවුන්ටරයෙන් එවැනි ගිණුමක මුදල් තැන්පත් කරන්න පුළුවන්. මේ ගිණුම් වලට පොලී ගෙවන්නේ විදේශ මුදල් වලින්. ශ්‍රී ලංකාවට පැමිණ අවුරුදු 10කට පස්සේ ගිණුමේ ශේෂය දේශීය මුදලට පරිවර්තනය කිරීමට ගිණුම් හිමියා බැඳී සිටිනවා. එම ගිණුමේ ශේෂයෙන් 90%ක උපරිම සීමාවක් යටතේ ණයක් ගන්නත් පුළුවන්. විදේශ මුදල් වර්ගයකින් ගනුදෙනු කිරීමට ඉඩ ලබා දෙන තවත් ගිණුම් වර්ග 3ක් තියෙනවා. පළවෙනි වර්ගය තමයි නේවාසික විදේශ මුදල් ගිණුම් RFC. විදේශගතව සිට පැමිණ සිටින මෙරට පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ නේවාසිකව පදිංචි විදේශිකයින්ට අපනයනකරුවන්ට විදේශීය මුදලින් මේ ගිණුම් පටන් ගන්න පුළුවන්. මේවා ඉතුරුම් හෝ ස්ථාවර තැන්පතු ගිණුම්. අවම තැන්පතුව කලින් ඩොලර් 500ක් වුණත් දැන් ඩොලර් 100යි. මේ ගිණුමේ තියෙන ශේෂ යොදා ගන්න පුළුවන් අවස්ථා කිහිපයක් තියෙනවා. ඒවා දැන් තිරේ බලා ගන්න පුළුවන්.
RFC ගිනුම් හැරුණ විට විදේශ ව්‍යවහාර මුදල් ඒකක ගිනුම්වල ගිනුම් ආරම්භ කරන්න විදේශිකයන්ට ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත කර ඇති ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව තියෙනවා. නේවාසික විජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිනුම් කියන්නේ වෙනත් රටක පුරවැසියෙකුට ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින කාලය තුල විවෘත කළ හැකි ජංගම හෝ ඉතුරුම් ගිනුම් වර්ගයක්. විදේශ විනිමය උපයන්නන් විසින් විදේශ මුදල් තැන්පත් කරමින් මේ වන තෙක් පවත්වාගෙන ගිය වෘත්තීය හා වෙළඳ සේවා සඳහා විදේශ විනිමය ගිනුම් වර්ග 6ක් පරිපාලනයේ පහසුව සඳහා ඒකාබද්ධ කරමින් එක් ගිණුමක් ලෙස පවත්වාගෙන යන්න ශ්‍රී ලංකා මහ බැංකුව මෑතකදී ප්‍රතිපත්ති තීන්දුවක් ගත්තා. ඒ අනුව විදේශ විනිමය උපයන්නන්ගේ ගිණුම Foreign Exchange Earners Accounts FEEA 2013 ඉඳලා ක්‍රියාත්මක කරන්න ලියාපදිංචි බැංකුව වෙත විධානය කරලා තියෙනවා. ප්‍රේෂණ කියන්නේ එක්ක එවීමයි නැත්නම් යැවීමයි. එවීම ආමුඛ ප්‍රේෂණ කියලත් යැවීම ප්‍රතිමුඛ ප්‍රේෂණ කියලත් කියනවා. බැංකුකරු බැංකුවේ අරමුදල් හුවමාරු කිරීමේ අවශ්‍යතා සඳහා විවිධ ප්‍රේෂණ ක්‍රම තුලින් බැංකු හා ශාඛා අතර මුදලින් ප්‍රේෂණය කරගන්නවා. මේ ප්‍රේෂණ ක්‍රම දේශීය හා විදේශීය ලෙසත් පැරණි හා නූතන ලෙසත් වර්ග කරන්න පුළුවන්. දේශීය පැරණි ප්‍රේෂණ ලෙස ජීරෝ පැවරුම, තැපැල් පැවරුම, විදුලි පැවරුම හා ශාඛා නිවේදන දක්වන්න පුළුවන්. නූතන දේශීය ප්‍රේෂණ ලෙස ගනුදෙනුව සිදුවන ස්ථානයේ අරමුදල් හුවමාරුව, ඉලෙක්ට්‍රොනික් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් පොයින්ට් ඔෆ් සේල් EFT POS, විද්‍යුත් අරමුදල් හුවමාරුව, ඉලෙක්ට්‍රොනික් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් EFT, අන්තර්ජාලය හරහා විද්‍යුත් අරමුදල් මගින් ගෙවීම් කිරීම, ඉන්ටර්නෙට් ඔන්ලයින් පේමන්ට්ස් සහ තත්කාලීන දල ගෙවීම් පද්ධතිය රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් RTGS දක්වන්නට පුළුවන්. එහෙත් අපි කතා කරන්නේ විදේශීය පැරණි හා නූතන අරමුදල් ප්‍රේෂණ ක්‍රම ගැන පමණයි. ඒ කියන්නේ තැපැල් පැවරුම, විදුලි පැවරුම, ටෙලෙක්ස්, කේබල් පැවරුම යන පැරණි ප්‍රේෂණ ක්‍රම සහ ස්විෆ්ට්, වෙස්ටර්න් යුනියන්, අන්තර්ජාලය හරහා විද්‍යුත් අරමුදල් හුවමාරු යන නූතන ප්‍රේෂණ ක්‍රම ගැන පමණයි. පැරණි ප්‍රේෂණ ක්‍රමයක් වන තැපැල් පැවරුම මේල් ට්‍රාන්ස්ෆර් කියලා කියන්නේ බැංකුවක් තම නියෝජිත බැංකුවට ගුවන් තැපැල් මගින් නම් කරන අර්ථලාභියෙකුට ඒ කියන්නේ මුදල් ලබන්නාට කිසියම් මුදල් ප්‍රමාණයක් ගෙවන ලෙස නියම කරන sannivedanaya. තැපැල් පැවරුමක් තරමක් දුරට චෙක් පතකට සමානයි. ඒ සඳහා ගෙවීම් කරන ආයතනය එහි ඇති අනකරුගේ ගිණුම හර කරලා ගෙවීම් ලබන්නාගේ ගිණුම බැර කරනවා. ඒ වුණාට මේක ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් නොවේ. ඒ නිසා තැපැල් පැවරුමක් නැතිවීම ගැන අවදානමක් නැහැ. තැපැල් පැවරුමකට වඩා වියදම වැඩි. ඒත් තැපැල් පැවරුමට වඩා කඩිනම් වගේම සුරක්ෂිත විදුලි පැවරුම ටෙලිග්‍රෑම් ට්‍රාන්ස්ෆර් තවත් විදේශීය පැරණි ප්‍රේෂණ ක්‍රමයක්. විදුලි පැවරුමක් කියන්නේ යම් බැංකුවක් විසින් විදේශ ණය හිමියෙකුට එම බැංකුව වෙනුවෙන් යම් මුදලක් ගෙවන ලෙස එහි විදේශීය ශාඛාවට දුරකථන මගින් හෝ කේබල් පණිවිඩයක් මගින් හෝ කරනු ලබන අනක්. පණිවිඩය ලැබුණම එම ආයතනය පණිවිඩය වූ ආයතනය එහි පවත්වාගෙන යන ගිණුමෙහි ශේෂය පදනම් කරගෙන නම් කළ ණය හිමියාට ගෙවනවා. ජගත් අන්තර් බැංකු මූල්‍ය විද්‍යුත් sannivedanaya Society of Worldwide Interbank Financial Telecommunication නැත්නම් SWIFT නූතන විදේශීය ප්‍රේෂණ ක්‍රම වලින් එකක්. SWIFT කියන්නේ ජාත්‍යන්තරව ක්‍රියාත්මක කරන මූල්‍ය ආයතනවලට සීමා වූ පරිගණක පද්ධතීන් හා බැඳුණු sannivedana ජාලයක්. මෙමගින් ඊටම ආරක්ෂාකාරීව ක්ෂණිකව බැංකු අතර මුදල් හුවමාරු කර ගැනීමේ හැකියාව තියෙනවා. දැනට ලෝකයේ ක්‍රියාත්මක වන වේගවත්ම ආරක්ෂාකාරී මුදල් හුවමාරු කිරීමේ හැකියාව ඇත්තේ මේ ක්‍රමයටයි. ඒ වුණත් මේ සඳහා අධික වියදමක් දරන්න වෙනවා. වෙස්ටර්න් යුනියන්. වෙස්ටර්න් යුනියන් නූතන විදේශීය ප්‍රේෂණ ක්‍රමයක්. මෙය රටකින් රටකට මුදල් සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වේගවත් ක්‍රමයක්. මූල්‍ය මෙන්ම මූල්‍ය නොවන ආයතන වලටද
මේ සම්බන්ධතාවය ලබා ගන්න පුළුවන් වීම විශේෂත්වයක්. මේකේ ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ මෙහෙමයි. මේ සම්බන්ධතාවයේ ඇති ආයතනයකට වෙස්ටර්න් යුනියන් ආයතනයේ ඇමරිකාවේ පිහිටා ඇති ප්‍රධාන පරිගණක හා සම්බන්ධ වෙන්න පුළුවන්. නියමිත මුදල් ප්‍රමාණයක් නියමිත රටේ නියමිත පුද්ගලයාට ගෙවන ලෙසට ප්‍රධාන පරීක්ෂකවරයාට උපදෙස් දෙන්න පුළුවන්. ඒ වගේම මුදල් ලබා ගන්නාගේ රටේ මෙම සම්බන්ධතාවයේ ඇති ආයතනයකින් අදාළ අනන්‍යතාවයේ ඔප්පු කිරීම මත ඇමරිකාවේ ප්‍රධාන පරිගණකය හා සම්බන්ධ වී එම උපදෙස් අනුව ගෙවීම් කටයුතු ලබා ගන්න පුළුවන්. පසුව වෙස්ටර්න් යුනියන් ආයතනය මගින් අදාළ ගෙවීම් ලබාගත් ආයතනයත් අදාළ ගෙවීම් කළ ආයතනයත් අතර නිෂ්කාශන කටයුතු කරනවා. අන්තර්ජාලය මුල් කරගෙන සිදු කරන විවිධ ප්‍රේෂණ ක්‍රම අද ජනප්‍රිය ක්‍රම වෙලා තියෙනවා. අන්තර්ජාලය ඔස්සේ එක් රටක සිට තවත් රටක පිහිටි බැංකු ගිණුමකට ක්ෂණිකව මුදල් ප්‍රේෂණය කරන්න මේ ක්‍රමය පාවිච්චි කරනවා. මාර්ගස්ත ජාල සම්බන්ධතා හරහා විවිධ සන්නාම උපයෝගී කරගෙන විවිධ බැංකු මේ ප්‍රේෂණ ක්‍රමය ක්‍රියාත්මක කරනවා. නිදසුන් විදිහට Easy Remit, Express Money, People's E-Remit අපට දක්වන්නට පුළුවන්. මැද පෙරදිග රැකියාවක නිරත වෙන අයට තමන්ගේ මුදල් මෙරට ගිණුමක හෝ වෙනත් අයෙකුගේ ගිණුමකට ප්‍රේෂණය කිරීමට මෑත කාලයේ මහජන බැංකුව යොදා ගන්නා ක්‍රමේ සන්නම් නාමය තමයි People's E-Remit කියන්නේ. මෙම අන්තර්ජාල විදේශ මුදල් ප්‍රේෂණ ක්‍රමවල ලක්ෂණ හා ප්‍රේෂණ තිරයේ දැක්වෙන ආකාරයට සාරාංශ කරන්න පුළුවන්. නොස්ට්‍රෝ ගිණුමක් කියන්නේ විදේශ රටක නියෝජිත බැංකුවක් සමග අපේ බැංකුවක් පවත්වාගෙන යන ගිණුමයි. මෙය ඔබේ බැංකුවයි අපේ ගිණුමයි කියලාත් කියනවා. මේ ගිණුම අදාළ රටේ මුදලින් තමයි පවත්වාගෙන යන්නේ. වොස්ට්‍රෝ ගිණුමක් කියන්නේ විදේශ නියෝජිත බැංකුවක් අපේ බැංකුවක් සමග පවත්වාගෙන යන ගිණුමක්. මේකට කියන්නේ මෙය අපේ බැංකුවයි ඔබේ ගිණුමයි කියලා. මේ ගිණුම ජංගම ගිණුම හා සමානයි. දේශීය හෝ විදේශීය මුදලින් මේ ගිණුම පවත්වාගෙන යන්න පුළුවන්. විදේශ විනිමය වෙළඳපොලේ ගනුදෙනු මූලික වශයෙන් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි තැන් විනිමය වෙළඳාම ස්පොට්. අනෙක් එක තමයි ඉදිරි විනිමය වෙළඳාම forward contracts. විදේශ විනිමය ලබා දෙන දිනය අනුව තමයි මේ වර්ග කිරීම කරන්නේ. මේ ඕනෑම ගනුදෙනුවක විනිමය අනුපාතයක් හා විනිමය ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. විනිමය අනුපාතයක් exchange rate කියන්නේ මොකක්ද? එය තීරණය වෙන්නේ කොහොමද කියලා අපි මේ ඒකකයේ මුලින්ම කියලා දුන්නා. නැවත මතක් කළොත් විනිමය අනුපාතයක් කියන්නේ මුදල් දෙකක හුවමාරු අනුපාතයයි. එක් මුදල් ඒකකයක මිල තවත් මුදල් ඒකකයකින් ප්‍රකාශ කිරීමයි. උදාහරණයක් විදිහට අද ඩොලර් එකක් රුපියල් 130ක් වෙනවා. මේ ආකාරයට විනිමය අනුපාතය ප්‍රකාශ කිරීමට කියන්නේ ඍජු ක්‍රමය කියලයි. මේක අපිට මෙහෙමත් කියන්න පුළුවන්. රුපියල් ඩොලර් 0.008ක් කියලා. ඒකට කියන්නේ වක්‍ර ක්‍රමය කියලයි. රුපියලේ අගය පිරිහීම හෝ වැඩිවීම ගැන අදහසක් ලබා ගන්න කෙනෙකුට මේ දෙවෙනි ක්‍රමය වැදගත් වෙනවා. රටක විදේශ විනිමයට තිබෙන ඉල්ලුම හා සැපයුම මත විනිමය අනුපාතය තීරණය වන බව අපි කලින් සඳහන් කළා. මේ ඉල්ලුමට හා සැපයුමට බලපාන සාධක කිහිපයක් තිබෙනවා. රටේ ජාතික ආදායමේ ඇතිවන වෙනස් වීම, උද්දමනයේ ඇතිවන වෙනස් වීම, පොලි අනුපාතිකවල ඇතිවන වෙනස් වීම, අනුපාත පිළිබඳ සම්ප්‍රේෂණයන් සහ දේශපාලන වෙනස් වීම එම සාධකයි. විනිමය අනුපාතයේ අගය පාවෙන විනිමය අනුපාතය ක්‍රමයක් යටතේ වෙනස් වුවහොත් එය විනිමය අනුපාතය ක්ෂය වීමක් currency depreciation හෝ විනිමය අනුපාතය ඉහළ යාමක් currency appreciation ලෙස හෝ හඳුන්වනවා. අපි මෙහිදී කතා කරන්න යන්නේ විදේශ විනිමය ගනුදෙනු වර්ග දෙකක් ගැන පමණයි. ඒ තැන් විනිමය වෙළඳාම සහ ඉදිරි විනිමය වෙළඳාම පිළිබඳවයි. මේ එක එකක් මත ක්ලික් කිරීමෙන් ඔයගොල්ලන්ට ඒ වෙළඳ උපක්‍රම ගැන වැඩි විස්තර බලා ගන්න පුළුවන්. තැන් විනිමය වෙළඳාමක් කියන්නේ ගනුදෙනුව එකඟ වූ දිනට වැඩ කරන දින දෙකකට පසුව
ඒ කියන්නේ වැඩ කරන දිනයේදී ගිවිසගත් විදේශ විනිමය සැපයුමයි. සාමාන්‍යයෙන් මෙහෙම ගනුදෙනුවකට පිවිසීමට දින දෙකක් ලබා දෙන්නේ කරුණු තුනක් නිසා. පළවෙනි එක ගනුදෙනුකරු හඳුනා ගැනීමට. දෙවෙනි එක ගනුදෙනුවේ නිර්වද්‍යතාව තහවුරු කර ගැනීමට සහ තුන්වෙනි එක වෙනත් අදාළ ලිපි ලේඛන සම්පූර්ණ කර ගැනීමටයි. විනිමය වෙළඳපොලේ සිදු කරන තැන් විනිමය ගනුදෙනු දෙආකාරයි. ඒ කියන්නේ එදිනම විනිමය පියවන ගනුදෙනුවක්. ඒවට කියන්නේ මුදල් වෙළඳාම, කෑෂ් ට්‍රේඩින් කියලා. ගනුදෙනුව සිදු වූ දිනට පසු වැඩ කරන දින විනිමය පියවන ගනුදෙනු දෙවෙනි එකයි. ඒකට කියන්නේ ටොම් ගනුදෙනු කියලයි. තැන් විනිමය ගනුදෙනුවකදී එකඟ වන විනිමය අනුපාතය කියන්නේ තැන් විනිමය අනුපාතය, ස්පොට් එක්ස්චේන්ජ් රේට් කියලා. ඉදිරි විනිමය වෙළඳාමක් කියන්නේ නිශ්චිත ඉදිරි දිනයකදී හෝ ඉදිරි කාලයක් තුලදී සඳහන් කළ විදේශ මුදල් ප්‍රමාණයක් අනාගත දිනකදී පියවීමට එකඟ වන ගිවිසුමක්. එනම් දින 7, දින 30, දින 60 වැනි ඉදිරි ගිවිසුම් මේ යටතේ ඇතුළත් වෙනවා. මෙහිදී 30 වෙනි දින විනිමය වෙළඳපොලේ පවතින තැන් විනිමය අනුපාතය හෝ 30 වෙනි දින ඉදිරි විනිමය ගිවිසුම් කරන විනිමය අනුපාතය මොකක් වුණත් ගිවිසුම එකඟ වන වෙලාවේ ගිවිසගත් විනිමය අනුපාතයට විනිමය පියවීම කළ යුතුයි. ඒකට ඉදිරි විනිමය අනුපාතය කියලා කියනවා. මේ ඉදිරි විනිමය අනුපාතය තීරණය වන්නේ පවතින තැන් විනිමය අනුපාතයට දේශීය පොලි අනුපාතය මතයි. එය මිල කිරීමේ ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි අධිමිලකට මිල කිරීම, ප්‍රීමියම්. ඒ කියන්නේ යම් විදේශ මුදලකට ගෙවිය යුතු මිල වැඩි නම් එය අධිමිලකි. නැත්නම් ඉදිරියේදී විදේශ මුදලකට ගෙවිය යුතු අගය වැඩි නම් ඒක අධිමිලක්. දෙවෙනි ක්‍රමය තමයි අවමිල, ඩිස්කවුන්ට්. යම් විදේශ මුදලකට ගෙවිය යුතු මුදල අඩු නම් ඒක අවමිලක්. ඉදිරියේදී විදේශ මුදලකට ගෙවිය යුතු අගය අඩු නම් ඒක අවමිලක්. තුන්වෙනි ක්‍රමය සමමිල, පා. ඉදිරි හා වර්තමාන මිල සමානයි නම් ඒක සමමිලක්. විදේශ විනිමය වෙළඳාම් කිරීමට ඩීලින් අවසර ඇති වාණිජ බැංකු ආයතන විනිමය වෙළඳපොලේදී උපක්‍රම 3ක් අනුගමනය කරනවා. එකක් තමයි පරස්පර වෙළඳාම, ආබිට්‍රේජින්. ඒ කියන්නේ වෙළඳපොලේ පවතින මිල වෙනස්කම් තුලින් ලාභ ලබා ගැනීම සඳහා මිලදී ගැනීම හා විකිණීම සිදු කිරීමක්. එනම් මිල අඩු වෙළඳපොලෙන් මිලට ආරන් මිල වැඩි වෙළඳපොලේ විකිණීමක්. දෙවෙනි එක තමයි ආවරණය, හෙජින්. ඒ කියන්නේ අනාගතයේ විකිණීමට අපේක්ෂිත වෙනස්කම් තුලින් ඇතිවිය හැකි අවදානම් ආවරණය කිරීමට විනිමය වෙළඳාම් කිරීමයි. මුදල් හුවමාරු, currency swaps, මුදල් මනාප, currency options තවත් ක්‍රම දෙකක්. මේවාට මුදල් ව්‍යුත්පන්න කියලාත් කියනවා. මේවා කලින් පැහැදිලි කළා. තුන්වෙනි එක තමයි සමපේක්ෂණය, speculation. ඒකෙන් අදහස් කරන්නේ අනාගතයේ විනිමය අනුපාතයන් වෙනස් වීම පිළිබඳ ආරක්ෂණයක් කරලා ඒ මගින් ලාභ ලැබීමට අපේක්ෂාවෙන් විනිමය විකුණුම් හා ගැනුම් ගනුදෙනු වල ශුද්ධ තත්වයක් පවත්වාගෙන යාමක්. මේ ශුද්ධ තත්වය දිගු තත්වයක්, ලෝන් පොසිෂන් හෝ හීන තත්වයක්, ෂෝට් පොසිෂන් වෙන්න පුළුවන්. දිගු තත්වයක් කියන්නේ විදේශ විනිමය වත්කම් වටිනාකම විදේශ විනිමය වගකීම් වලට වඩා වැඩි මට්ටමක්. හීන තත්වයක් කියන්නේ ඒකේ විරුද්ධ පැත්ත සිදුවීමක්. මේත් සමගම ව්‍යාපාර බැංකුකරණයේ විෂයමාලාවේ 3 වන ඒකකයේ අවසන් වෙනවා. මීළඟ ඒකකයෙන් නැවත හමු වන තුරු ඔබට සුබ දවසක්.